මෝහක්ඛයෝ නිබ්බානං समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमोक्खदं धम्मसवන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා චුන්දෝ චේතේසු විහෙරති සයං ජාතියං තත්‍රකෝ ආයස්මා මහා චුන්දෝ භික්ඛු ආමන්තේසි ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ මහා චුන්දස්ස පච්චස්සෝසුං ආයස්මා මහා චුන්දෝ ඒතදවෝච. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මය ශ්‍රවණය කරන්නට අවකාශය සලසාගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තමනුත් ශ්‍රවණය කරලා ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ටත් ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. තමන්ගේ 22 වෙනි උපන්දිනය සමරන චන්මිත සරත්චන්ද්‍ර පුතණුවන්ට ආශිර්වාද කිරීම සඳහා ඒ වගේම නමින් මියගිය සියලු දෙනාට පින් පැමිණවීමට ඩොක්ටර් සරත්චන්ද්‍ර කොමුදුනි තිහංසා සහ ගිහංසා යන සියලු දෙනාට මේ ධර්ම දේශනාව වසන සියලු දෙනාට ධර්ම අවබෝධය ලැබේවා කියලා මේ දේශනාව මෙම YouTube නාලිකාව හරහා විකාශය වීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්වතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට වේවා කියන ප්‍රාර්ථනාවෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. තව තවත් මෙවැනි ධර්ම දානමය පින්කම් වලදී සසර දුක් කෙලවර කර ගැනීමට මේ උතුම් දේශනාවත් ඔබට හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් පස්සේ සත්වයාට ලැබෙන ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාව ඔස්සේ සමහරක් වෙලාවට සත්වයට මේ යථාර්ථය තේරුම් ගන්න බැරුව ප්‍රතිපදාවේම මුලා වෙලා, ඒ කියන්නේ දැන් අපි දකින්න බොහෝ දෙයක් තියෙනවා. මේ ගිහි පැවිදි පින්වතුන් විශේෂයෙන්ම පැවිදි පින්වතුන් පැවිදි සයන්ස් වල පැත්තකට දාමුකෝ. ගිහි පින්වතුන්ලා ගත්තාම මේ ධර්ම අවබෝධය කියලා ලොකු රේස් එකක ඉන්නේ. දැන් ඇත්තටම භික්ෂුන් වහන්සේ නමකගේ යථාර්ථය තේරුම් ගැනීමට ගිහි පින්වතෙක් පොහසත් නැහෙනේ. ගිහි පින්වතෙක් පොහසත් නැහැ. මම ඒකට හොඳ උපමාවක් කියන මම ඊයේ දැක්ක එක කමෙන්ට් එකක ලියවිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නිවනට කියන මාර්ගය නම් හරි. එහෙම කියලා තියෙනවා. හරිද? මාර්ගය හරි. හැබැයි හිතේ තියෙන්නේ නම් අනිත් අය කපලා තමන් ඉස්මතු වෙලා එන ගතිය. දැන් මම බැලුවා මේ ශ්‍රාවකයාට මගේ හිත කියවන්න බෑනේ. ශ්‍රාවකයාට මගේ කටෙන් ඇහෙන වචනේ විතරයි බාහිර යම්කිසි බලපෑමක් නිසා, ශබ්දයේ බලපෑම නිසා තේරුම් ගැනීමට හැකියාව තියෙනවා. බලන්න මේ මිනිස්සු වරද්ද ගන්න තැන. ඒකට ඔහුට සත්‍යවාදීවම මාගේ කියන්නේ මුඛමාර්ගයේ නැහෙන නැත්තම් කටින් ඇහෙන වචනය නිවැරදි බව ඔහු තේරුම් ගන්නවා. එයා විසින් ගෙස්ට් කරනව නේද හිත මෙහෙමයි කියලා. දැන් ඔන්නේ පරිචිත්ත විඥානනිය උපදවා ගත්තා නම් ඔන්නේ පරිචිත්ත විඥානනිය උපදවා ගත්තට පුළුවන් මේ පස්සේ හෘද කෝෂයේ තියෙන ලේ ධාතුව කවර පාටක්ද අරගෙන තියෙන්නේ. මේ අඳුරු පැහැයක් නම් ද්වේෂ සහගතව ඉන්නේ. සුපැහැදිලි පැහැයක් නම් ශ්‍රද්ධා සහගතව, ප්‍රඥා සහගතව. එහෙම මේ ওই පරිචිත්ත විඥානනිය අඳුරන්න පුළුවන්. හෘද කෝෂය ඇසුරු කරන ලේ ධාතුවෙන් තමයි ඒක ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ.
එහෙම දක්වලා තියෙනවා. දැන් පරිචිත්ත විඥානනීය නැතුව ධම්මවිජය සායනහසගේ හරි වෙනත් කෙනෙක්ගේ හරි හිත කොහොමද ගෙස්ට් කරන්නේ? මේක හොඳ පොයින්ට් එකක්. මට ඒකයි මේක ඔළුවට ගියේ. නැත්තම් සාමාන්‍යයෙන් ඔළුවේ රැඳෙන්නේ නැහැ. නමුත් ඔහුම පිළිගන්නවා ස්වාමීන් වහන්සේ කියන මාර්ගය හරි. ඒක කතාවක් නැහැ. හැබැයි හිත මෙහෙමයි. පින්වතුනි මේ මුලාවක්. හේතුව ඕගොල්ලෝ හරි වචනය ඇතුලේ යම් කිසි වරදක් වෙනවා නම් දේශනාවකදී හෝ වෙනත් එකකදී ඒක තර්ක කරන්න පුළුවන්. නමුත් හිත ගැන තර්ක කරන්න බෑනේ. මේකට වෙන්න හේතුව මම කල්පනා කරා. මොකක්ද මෙහෙම මේ වෙන්න හේතුව? මේකට වෙන්න හේතුව තමයි මේකට වෙන්න හේතුව කල්පනා කරද්දී මට සූත්‍රයක් මතක් වුණා. අංගුත්තර චක්කනිපාතේ තියෙන මහා චුන්ද කියලා සූත්‍රයක්. මේක මාර වටින සූත්‍රයක්. ඒ දේශනාවේ මාතෘකා පාඨය තමයි ඒවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා චුන්දෝ කියලා චේතේසු විහෙරති. සයන් ජාතං උන්වහන්සේ පදිච්ච ගම චේතිය නුවරේ වාසය කළා කියලා චේතේසු සත්ත්ව විභක්තිය කියන්නේ වාසය කළා කියලා. තත්‍රකෝ ආයස්මා මහා චුන්දෝ ඒකල්ලි වික්ෂුන් වහන්සේලා මේ මහා චුන්ද තෙරුන් වහන්සේ අමතන. අමතල කියනවා ලස්සන කතාවක්. ආයස්මා වැත්නි මේ ලෝකේ සාසන ඉන්නව දෙකොට්ටාසයක්. කට්ටියක් ධානය වඩනවා. කට්ටියක් ප්‍රතිපදාව වඩනවා. ඒ මොකද්ද ධානයේ ප්‍රතිපදාව? ධාන කියන්නේ ධාන කරන කියලා කියන්නේ මේ ඇත්තටම චිත්තවිසුද්ධිය දක්වා සම්පාදනය කරන භික්ෂුවට කියන නම. ධර්මයේ පුරගණු කරනවා. එහෙම කියලා තියෙන ධර්මයේ හැසිරෙයි. ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා. මාර්ගයත් නෙමෙයි ධම්ම, ප්‍රතිපදාවත් නෙමෙයි, පටිපදත් නෙමෙයි, මග්ගත් නෙමෙයි, ධම්ම කියලා දක්වලා තියෙනවා. ධර්මයේ හැසිරෙන භික්ෂුව කියලා කියන්නේ දිට්ඨි විසුද්ධියේ ඉඳන් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පහු කරගෙන පටිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වාම යන අයට. මේ දෙකොල්ල දෙකොට්ටාසයක්. ධර්මයේ යෙදෙන භික්ෂුන් වහන්සේලා ධානය කරන භික්ෂුන් වහන්සේලාට කියනවා මේ ඕගොල්ලෝ මොනවද ඔය ධානය කරගෙන ඉන්නේ? අනේ ඔයගොල්ලෝ කරන ධානය ලැබලා කොහොමද මේ ඉතුරු ටික කරගන්නේ? ධානය ලැබලා හිටියා මැද්ද? ධානය වලට මුදේ ඉඳන් හවස් වෙනකන් ඔහේ සමවැදිලා හිටියාම නිවන් දකින්නවද? ඔය වගේ කතාවක් ඒ කාලේ ගිහිල්ලා තියෙනවා. දැනුත් නැද්ද ඒ කතාව? තියෙනවනේ. මම මේක ගේන්න වර්තමානයට. එහෙම. දැන් ඔය කතාව අහනකොට ධානලාභීන්ට මොකද වෙන්නේ? උන්දලට කේන්ති යනවා. කේන්ති කියලා කියනවා පුදුම මුකරකටක් නෙමේක. මේ ඕම මාර ධර්මයක නේ. ඒක මාර ධර්මයකනේ. උන්වහන්සේලා හැසිරෙන්නේ ඕම මුකරි වෙලා ඕම මේ කියෝලා ඕම මේ බැනලා පුළුවන් ද ධර්මයේ හැසිරෙන්න? පුදුම ධර්මයක් නේ. ඒක මොනවාද ඔච්චර කල් පුරුදු කරේ? ඇව්වොත් නම් කියන්නේ මාර්ගය වඩනවා කියලා. අපි හොඳයිනේ. ඕ ප්‍රශ්න. හරිද තේරෙනවද? මේ ඒ කාලේ නම් තිබ්බ දේවල් දැන් අමුත්තක් නෙමෙයි. චුන්ද සාවිලාස කියනවා මේක නුසුදුසුයි. අප්‍රසාද ජනකයට ප්‍රසාදය පිණිස පවතින. දැන් ඕක තමයි අද වෙලා තියෙන්නේ. විනය ඉගෙන ගත්ත කෙනා යන්තම් හරි එයා මේ මුළු ශාසනයම බලන්නේ විනයෙන්. විනය කියන්නේ මුළු ශාසනයම. විනයෝ නාම ශාසනස්ස ආයු. විනය උඩ තමයි මේ සසුන පවතින්නේ. හැබැයි ප්‍රතිපදාවක් නෙමෙයිනේ. සසුනේ පැවැත්ම. උපසම්පදා විනය කර්මය, සාමණේරයන් පැවිදි කිරීම, උපසම්පදාව ලබා දීම මේවා විනය අනුකූල වෙන දේවල්. ඒතර එක්තරා ආකාරයක මේ සංඝ සමාජයේ පැවැත්ම නිසියාකාර ක්‍රමවේදයකට යටත් කිරීමට ඒක දක්වලා තියෙනවා. ඒතර විනය කියන්නේ ශාසනයම නෙමෙයි. ශාසනස්ස ආයු. ශාසනය නෙමෙයි, ශාසනයේ ආයුෂයි. ශාසන කියලා කිව්වේ නෑ. ශාසන වෙන එකක්. ශාසනස්ස ආයු. දැන් මම කියන්නේ වෙනේ, මගේ ආයුෂ කියන්නේ වෙන එකක්. ආයුෂ හෙට ඉවර වෙයිද දන්නේ නැහැ. හැබැයි මමනේ. අද මරුණත් හෙට මරුණත් අනිත් මරුණත් මමනේ. මම උදාහරණයකට සම්මුතියෙන් කතා කරන්නේ. ආයුෂ අද ඉවරුණත් එකයි, හෙට ඉවරුණත් එකයි, අනිත් ඉවරුණත් එකයි, අවුරුදු 100කින් ඉවරුණත් එකයි. විනයෝ නාම ශාසනස්ස ආයු. බුද්ධ ශාසනස්ස ආයු. බුදුරජාණන් වහන්සේගේ සසුනේ ආයුෂයි. විනයෝටිතේ ශාසනයටිතං හොති. විනය තිබ්බොත් ශාසනය තියෙනවා. ඒ කියන්නේ මේ මාර්ගය ගැන නෙමෙයි. මේ කතා කරන්නේ සංඝයාගේ පැවැත්ම ගැන. මේ කතා කරන්නේ පැවිදි උපසම්පදා සීමා මාලක බන්ධන වෙනත් විනය කර්ම කිරීම, සංඝාදිශේෂ වලින් නැකී සිටීම, පරාජිකා විනිශ්චය කිරීම, මේ වගේ පාචිත්‍ය වගේ වෙන ශික්ෂාපදත් එක්ක බැඳිච්ච භික්ෂු ජීවන රටාව ඇත්ත. විනය පිරියුණොත් ශාසනයේ ප්‍රතිපදාව රකින්න භික්ෂුව එක්තරා ආකාරයකට
තදංග විස්කම්මන වශයෙන් කෙලස් ප්‍රහාණය කරන්න දඟලන භික්ෂුව පිරෙන්න පුළුවන්. අනුශය වශයෙන් ප්‍රහාණය වෙලා නම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑනේ. මම මේකට කතා කරන හොඳම දේ ගිහි පින්වතුන් සෝවාන් වෙන්නේ, සකදාගාමි වෙන්නේ, අනාගාමි වෙන්නේ විනය පිටකේ රැකලා නෙමෙයි. කියවලවත් නැතුව වෙන්නේ නැද්ද? වෙනවා. බුදුරණන් වහන්සේගේ ශාසනයේ පළවෙනි අවුරුදු 20 නිවන් දැක්කේ නැද්ද? දැක්කා. මම මට කියන්න ඕනේ මම මේ විනය ගැන අඩුතක්සේරු කරනවා නෙමෙයි. නමුත් විනය ඉගෙන ගත්ත කෙනා විනයෙන් ශාසනය බලන. සූත්‍ර ඉගෙන ගත්ත කෙනා සූත්‍ර වලින් විතරයි ශාසනය බලන්නේ. ඒ කියන්නේ මේ අභිධර්මයේ තියෙන කරුණු සූත්‍ර වලට ඇතැම් තැන් වලදී ගැලපෙන්නේ නැති තැන් තියෙනවනේ. දැන් උදාහරණයක් චක්කු කියන එක ගත්තාම චක්කායතනයක්. අංගුත්තර නිකාය විශේෂම සංයුත්ත නිකාය කන්ද සංයුත්තේ බැලුවහම චක්කු සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒ චක්කු සූත්‍රය කියන මහණෙනි අසෝපන් කල්ලි දුක උපන්නා වෙයි. අසෝපන් කල්ලි දුක උපන්නා වෙයි. හැබැයි ඇසේ ඉපත්මක් ගැන භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේදී කතා කරන්නේ වෙනත් ආකාරයකට. දැන් උදාහරණයක් අභිධර්මයේ තියෙන ධාතු විභංග ප්‍රකරණයේ තියෙන ධාතු කියලා 18ක්. ධාතු 18ක් තියෙනවා. ධාතු 18ක්. චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, જીවහා ධාතු, කාය ධාතු, මනෝ ධාතු. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු. ඊට පස්සේ ධම්ම ධාතු. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ඊට පස්සේ જીවහා විඥාන ධාතු, කාය විඥාන, මනෝ විඥාන ධාතු. ධාතු 18ක් තියෙනවා. ආභ්‍යන්තරික, බාහිර සහ විඥානික වශයෙන් දක්වලා. හැබැයි සූත්‍ර පිටකයට ඇවිල්ලා ධාතු විභංග සූත්‍රය බැලුවහම ධාතු විභංග සූත්‍රයේ තියෙන වෙන කතාවක්. හෝ වෙනත් ධාතුන් පිළිබඳව කතා කරද්දී කතා කරන්නේ ධාතු 6ක් ගැන. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, විඥාන ධාතු, ආකාශ ධාතු. 6යි. දැන් ඔන්න සූත්‍ර පිටකේ විතරක් බලපු කෙනා කියනවා අයියෝ ඉතින් දැන් විදර්ශනා කරන්න අපිට ඕනේ මේ ධාතු 6යිනේ. මොකටද අභිධර්මයේ? අභිධර්මයේ නිවන් දකින්න ඕනේද? අභිධර්මයේ නිවන් දකින්න ඕන නම් ඒ දේවල් විපස්සනා කරන්න බෑ. දැන් අභිධර්මයේ ඕනේද නිවන් දකින්න? සූත්‍ර පිටකේ 6යිනේ තියෙන්නේ. අන්න තර්ක කරනවා තමන්ගේ මට්ටමේ. දැන් තියෙන විඥාන ධාතු කියන එකේ අර ටික තියෙනවනේ. මොන ටික? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ ටික තියෙනවා. එතකොට මට කියාගන්න උවමනා සූත්‍ර පිටකය ඉගෙන ගත්ත කෙනා සූත්‍ර වලින් විතරමක් ශාසනය දකින්න බලන්න යනවා. එතකොට යාට පැටලෙනවා මේක. මොකද සූත්‍රවල තියෙන සම්මුති දේශනා. සම්මුති අලලා කරපු දේශනා සම්මුතිය පිරිසිඳලා පරමාර්ථය නොදැක්කොත් සම්මුතිය ඇලීම නවත්ත ගන්න කාටවත් බෑ. ලෝකේ අනිත්‍ය කියන්නේ එක්තරා ආකාරයකට අපි පනවගත්ත දෙයක්. හැබැයි අනිත්‍ය ලක්ෂණය කියන එක ලෝක ධර්මතාවයක්. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකේ අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ අපි පනවගත්ත කියලා කියන්නේ අනිත්‍ය කියන එක අපිට පේන්න දැනෙන එක. හැබැයි පරමාර්ථය අනිත්‍ය ලක්ෂණ. ඒත් අපි පනවගත්ත නෙමෙයි. අපිට පේන්න තියෙන අනිත්‍ය. නැති වෙනවා හැමදේම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම පොසිටිව් වෙන්නත් පුළුවන්, නෙගටිව් වෙන්නත් පුළුවන්. ධනාත්මක වෙන්නත් පුළුවන්, ඍණාත්මක වෙන්නත් පුළුවන්. ඒ හිතන්නේ කෙනෙක් හොඳට ඉන්න කෙනෙක්ට පිළිකාවක් හැදෙනවා. හොඳ කියන එක අනිත්‍ය වෙලානේ පිළිකාව හැදෙන්නේ නරකයි, පොසිටිව් නෑ නෙගටිව්. පිළිකාවක් ඉන්න කෙනෙක්ට ඒ පිළිකාව අනිත්‍ය වෙලා හොඳ වෙනවා, පොසිටිව්. ඒතර අනිත්‍ය කියන්නේ දුකක්ද? එක්තරා ආකාරයකට සැප වේශයෙන්ුත් පෙනී සිටිනවා. එක්තරා ආකාරය එහෙම විතරනේ ලෙඩක් තුවාලයක් හැදිලා ඒ තුවාලයේ ස්වභාවය අනිත්‍ය උනේ නැත්තම් අනිත්‍ය වීම නිසා තුවාලය හොඳ වෙනවනේ. ඒතර එහෙනම් අනිත්‍ය සැපක් වෙන්න බෑනේ. හැබැයි අනිත්‍ය නෙමෙයි සැපක් කිව්වේ. අනිත්‍ය ලක්ෂණය දුක. අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකයේ දුකයි. ඇතිවෙවි වෙනස් වෙන රූප කලාපයන්ගෙන් හැදිච්ච ශරීරය කොච්චර සොඳුරු වුණත්, කොච්චර ප්‍රසාදජනක වුණත්, කොච්චර ජනප්‍රිය වුණත් දුකයි. දුකට භාජනය වෙන චරිතයක්. හේතුව අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. යාන වාහන ගෙවල් දරවල් ඉඩ කඩම් පිංගතුනි අහස් උසට ගොඩ ගහලා තිබ්බත් යහින මාලිගාවක් වගේ දකින්න පුළුවන් එකම සිතවිල්ල තමයි අනිත්‍ය ලක්ෂණය පිළිබඳව කල්පනා කිරීම. කෙනෙක් අනිත්‍ය ලක්ෂණය පිළිබඳව කල්පනා කරනවා නම් යාට මේ ගෙවල් දරවල් යාන වාහන මොනවා තිබ්බත් එයා තේරුම් ගන්නවා අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයන්. දවසක හැමදේම දාලා යන්න වෙන බව. යන්න වෙන බව තේරුම් ගත්තට පස්සේ ආපහු රැඳෙන්න තැනක් නැහැ. ඒ මොකද? අර ධාතුන්ගේ ස්වභාවය තේරුම්. එන සූත්‍ර පිටකයෙන් විතරක් මේක කරන්න බෑ. සූත්‍ර පිටකේ මාතෘකා කරලා තියෙන්නේ සමහරකට ජලය පෙන්නලා ජලයට මාතෘකා කරනවා. දර පෙන්නලා දරට මාතෘකා කරනවා. මිනි පෙන්නලා මිනි වලට මාතෘකා කරනවා. මල් පෙන්නලා මල් වලට මාතෘකා කරනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්න තියෙන හැම දෙයක්ම නොපෙනෙන්න තියෙන හැම දෙයක්ම උපමා වලට භජනය කරා. ඔය හරියට පරයයන් තේරුම් ගන්න ඕනේ. දැන් අර
නැත්තම් මොකද වෙන්නේ? කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ මේ භූතාවා සම්භවේසීවා. ඉතින් හොයාගන්න බෑ දැන් සම්භවේසිකවම භූතා කියන්නේ ඉපදිච්චුන් සම්භවේසිය කියන්නේ උපදින්නේ උන්නු. මේ ගන්ධබ්බ අවස්ථාවකට තමයි කියලා දෙන්නේ. ඔන්න ආයි සූත්‍ර පිටකේ බලනවා. හරි. බලනකොට ආටානාටිය අහුවෙනවා. ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පෝතකෝවා ගන්ධබ්බ මෙතනක් තියෙනවා ගන්ධබ්බ කියලා. ෂුවර් එකට මේ ගන්ධබ්බ තමයි. තව ටිකක් ඉගෙනගෙන යව වෙනවා. අන්තරා පරිනිබ්බායි කියලා කතාව. හරි හරි. දැන් මේ කියලා දින එක තමයි. අභිධර්මයේ දන්නේ නැත්නම් පදේ විකංකීය. පදෙන් පදේට හැප්පෙනවා. කවුරු වගේද? වනේ අන්ධ ගජෝවිය. කැලේ ඉන්නේ අන්ධ ඇතෑ වගේ. යෝ නිරුක්තිං නජානාති ජානාති පිටකත්තයන්. පදේ විකංකීය වනේ අන්ධ ගජෝවිය. නිරුක්තිය දැනගන්න ඕනේ. භාෂාව බෙදලා තියෙන ධර්මපරියායන් ඒ තැන්වලදී ගන්න කතාව දැන් එහෙම තියෙන්නේ පැයිනේ. සංකාර කියන එක තැන්වලදී එක අර්ථ දෙන්නේ. පටිච්චසමුප්පාදේ අවිජ්ජාපච්චය සංකාරක කොහොම පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර කාය සංකාර චිත්ත සංකාර වචී සංකාර සබ්බේ සංකාර අනිච්චා කියවම හේතුන්ගෙන් හටගත්ත සියලුම ලෝක අනිත්‍යයි. හේතුන්ගෙන් හටගත්ත. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ කියලා පංච උපාදානස්කන්ධයේ සංකාරයන්කොට චෛතසික 50කට කියන්නේ. වේදනාවත් සංඥාවත් හැර සසු චෛතසික 50. පස්ස චේතනා එකග්ගතා ජීවිතින්දී මනසිකාර විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය පීති ඡන්ද මේ වගේ. අන්නේ නිරුක්තිය දැනගන්න ඕනේ. අභිධර්මයේ විතරක් දන්න කෙනා අභිධර්මයෙන් විතරක් ලෝකේ බලන්න යනවා. අභිධර්මයේ විතරක් දන්න කෙනා එයාට අභිධර්මයේ විතරයි. එහෙම සමහරවිට පිස්සු හැදෙනවා අපි. උම්මත්තක සූත්‍ර පිටකේ වර්ධව ගත්තා වගේ නෙමෙයි. අභිධර්ම පිටකේ වර්ධව ගත්තොත් උන්මත්තක භාවයටපත් වෙනවා. දැන් බලන්න සත්‍ය. අපි දන්නවා පරමාර්ථ සත්‍ය කියලා එකක් ලෝකේ තියෙනවා. පරමාර්ථ සත්‍යවල ස්වභාවය සැබෑ ජීවිතයේදී සම්මුතියට ගලපාගෙන ජීවත් වීමට ලෝකයා දක්ෂ විය යුතුයි. හැමතැනටම අභිධර්මයේ දාලා හරියන්නේ. විනයානුකූල ප්‍රතිපදාව වෙනයි වාසනා භාගී වෙනවා. ධර්මානුකූල ප්‍රතිපදාව වෙනයි. ඒ දෙක කවලම් වෙන්න හොඳයි. මම උදාහරණයක් කියන්නම්. භික්ෂුවට සිකපදයක් තියෙනවා පාහාර දාන සිකපදය කියලා. ගහන්න පුළුවන්. කාටද? Tamanට කරදරයක් කරන්න ආවොත් ජීවිතය මුංචන චේතනාව. ඒ කියන්නේ මිදීමේ බලාපොරොත්තුවෙන් Tamanට ගහන්න එන කෙනාවට ගහන්න උනත් ප්‍රතිපහාරයක් උනත් ගහන්න දෙන්න පුළුවන්. නපුරු සතෙක් කොටියෙක් වලෙක් ආවොත් එයාටත් එහෙමයි. ගහන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ඔය ගහනකොට හැබැයි මේ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ගහගන්න කියලා එහෙම නෙමෙයි. එක පරියායක තියෙනවා නෙමෙයි. සමනෝ හෝති අනිත් අයට හිංසා කරන්නේ නැහැ කියලා පරං විහෙට යන්තෝ කියලා. විහෙට යන්තෝ කියලානේ. එතකොට ශ්‍රමණයා සූත්‍රාන්ත පරියායෙන් ගත්තාම අනිත් අයට හිංසා නොකරන කෙනෙක්. එහෙම නැත්නම් යා නසමනෝ හෝති. යා ශ්‍රමණියෙක් වෙන්නේ නැහැ. අනූපඝාතෝ අනූපවාදෝ අහලා තියෙනවනේ. එතකොට අනිත් අයට හිංසා කරන කෙනා ශ්‍රමණයෙක් නෙමෙයි. හැබැයි විනයානුකූලව විනය පිටකයට ගිහිල්ල බැලුවාම Tamanට ගහන්න එන කෙනෙකුට ගහන්නත් පුළුවන්. ඒ ගහන්න නෙමෙයි මේ කියන්නේ. ගහන්න පුළුවන් කියන එක මේක ටිකක් භයානකයි. මේ කියන්නේ Tamanගේ ජීවිතයට හානියක් කරන්න එනවා නම් එයින් මිදීමේ චේතනාවෙන් තල්ලු කරලා අපි හිතමුකෝ අදාළ කෙනා මැරුණා කියලා. පරාජිකා වෙන්නේ. එහෙම ණය ක්‍රමයක් තියෙනවා. මේ සිකපදය ගැන ඉගෙන ගන්නකම් කලබල වෙන්න එපා. මේ සිකපදය ඉගෙනගත යුතු සිකපදයක්. පාහාර දාන සිකපදය. එතකොට හැබැයි විනයානුකූලව බේරුණත් අපි කෙනෙක්ට ගහනකොට අපිට ද්වේෂමූලික සිතක් පහළ වෙන්නේ. ධර්මානුකූලව කර්මයෙන් බේරිලා නැහැ. දැන් තේරෙනවද? ධර්මානුකූලව කර්මයෙන් බේරිලා නැත. හැබැයි විනයෙන් බේරිලා ඇත. එතකොට අපි හිතුව මම එහෙම තල්ලු කරලා එක්කෙනෙක් මැරුණා. මම විනයෙන් බේරුණා. මට හිර යන්න වෙන්නේ නැද්ද? යන්න වෙනවනේ සිවිල් නීතියට යටත්. පරාජිකා වෙන්නේ නැහැ හිරේ හිට. ඇඳුම් ගලවල බන්ධනාගාර ඇඳුම් ඇඳුවත් පරාජිකා වෙන්නේ. භික්ෂුව නැති වෙන්නේත් නැහැ. හැබැයි දේශමූලික සිතෙන් කර්මය සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා. දැන් භික්ෂුවකට සංඝයාට කුටියක් එහෙම හදනවා නම් ඒ කුටියකදී අනුගමනය කළ යුතු සමහර විනය නීති පද්ධතියක් තියෙනවා. කියන්නේ ওই කුටියක් හදනකොට
සාමාන්‍යයෙන් කුටිය වටේට කරත්තයක් අරගෙන යන්න පුළුවන් වෙන ඉඩේම තියන්න ඕනේ. උපචාරය. ඒ වගේදී සංඝයාගෙන් අවසර ගැනීම ආදිය කරන්න ඕනේ. නැති වුණොත් සංඝාදිශේෂ ආපත්‍යක් සිද්ධ වෙනවා. කුටිකාර සංඝාදිශේෂය. ඉතින් මේ කුටිකාර සංඝාදිශේෂය වෙන්න පුළුවන්. කුටියක් හදන භික්ෂුවකට වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තේ නෑ. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි කුටියක් හදනවා කියන්නේ කුසල කර්මයක් නේ. කුටියක් හදනවා කියන්නේ කුසල කර්මයක්. එතකොට ඒ කුසල කර්මය සිද්ධ වුණාට ශික්ෂාපදයකින් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඇත්තටම ඔය කුටිකාර සංඝාදිශේෂය කියන එක රහතන් වහන්සේලාත් වෙන්න පුළුවන් කියලා කියනවා. වෙන්න පුළුවන් එහෙම. රහතන් වහන්සේගේ අතින් කැඩෙන සිල්පද ගණනාවක් පෙන්නලා තියෙනවා. ඒකට මේ කුටිකාර සංඝාදිශේෂෙත් අයිති. කුටියක් හදනකොට වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. එනේ ඒ තරම් අමාරුයි මේවා. සිල්පද. ඒතර මේ එකක්වත් තමන්ගේ මට්ටමින් ගන්න ඕනේ. ඒකට භාවනා කරපු කෙනා ඔන්න කොයි හරි කැලේකට ගිහිල්ලා භාවනා කරනවා. මුලින්ම බුදුදහම මෙලෝ දෙයක් දන්නේ නැතුව. හරිද? ඕන් ගිහලා අනේ අනිච්චයි 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 කියලා කල්පනා කරලා ටිකක් කල් ඉඳලා දැන් එනවා එළියට මේ දැන් ඔක්කොම අනිත්‍යයි මට ඔක්කොම තේරුණා මෙහෙමයි කියලා. ඊට පස්සේ කියනවා ඉතිරි පිටකේ වැඩක් නැහැ. අභිධර්ම පිටකේ මොකටද? සූත්‍ර පිටකේ මොකටද? විනය පිටකේ මොකටද? යන්නකො කැලේකට ගිහිල්ලා භාවනා පින්වතුනි. මේ තම තමන්ගේ මට්ටම් සසුනට වැඩක් නැහැ. සසුන කියන්නේ එකක් නෙමෙයි පූර්ණ කතන්දර ගොඩක එකතුවක්. මේක සූත්‍ර පිටකයක් තියෙනවා. ජැක් වෙලා. විනය පිටකයක් තියෙනවා. අභිධර්ම පිටකයක් තියෙනවා. අර කියපු භාවනාවක් තියෙනවා. වෙනත් දේවලුත් පාලිත් මේකට තියෙනවා ජැක් වෙලා. ඒ පලංචිය උඩ රැඳිච්ච දේ තමයි සසුන. අන්නේ උඩ තියෙන ස්තරය තේරුම් ගන්නවා විනා යට තියෙන පලංචි තේරුම් ගන්න යන්න එපා. මොකද මට ඔබ ගෝලයක් කරන්න ඕනේ නෑ. අපිට ඕනේ ඔබ මේ පලංචි වැඩ ඉන්න රජෙක් කරන්න. ඕගොල්ලෝ කරලා මොකද්ද අර කුලී වැඩ කරන අය වගේ. මම උදාහරණයකට මේක ගත්තේ කුලී වැඩ කරන අය කිව්වේ නරක දෙයක් නෙමෙයි. අර ඒගොල්ලෝ කරන්නේ ඒකනේ. ඒගොල්ලෝ එක පාර්ට් එකක් බදා ගන්නවා. හැබැයි වැඩ ඉන්න කෙනා යාගොල්ලෝ හැම පාර්ට් එකක්ම උඩ වැඩ ඉන්නවා. ඒ වගේ මේ ගිහි මිනිස්සු දැන් වෙනකොට අද වෙලා තියෙන මට මේ කියන්න ඕමනා වුනේ. Tamanට තේරෙන දේවල්. ඒ කාලේ ඉඳලා තියෙනවා බක කියලා පඬිත කෙනෙක්. ඔය බක පඬිතයාට ලොකු බඩක් තියලා තියෙනවා. මිනිහා හිතලා තියෙන්නේ මොලේ තියෙන්නේ බඩේ කියලා. එමි හිතලා තියෙනවා. ඒ වගේ බඩයි ඔළුවයි ඇඟයි මසුයියාවට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. අන්න ඒකයි මට කියන්න ඕනේ. මේක ලොකු අපරාධයක්. පින්වතුනි මේ අපරාධය කරගත්තු දැන් මේ බලන්න මම මේ කියන සූත්‍රය. මේ සූත්‍රේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඉඳන් ධර්මාන වෙලා එන සූත්‍රයක් නේ. ඒතර මේ සූත්‍රයේ තියෙන කතාව බලන්න අපි කොහොමද හික්මෙන්න ඕනේ මෙතනට. ගිහි කෙනා තමන් දැන් ධර්මයේ විතරක් වඩන කෙනා එක්තරා කාලයකට නීවරණ ධර්ම 100%ක් විස්කම්බන වශයෙන් සමාධියකින් ප්‍රහාණය කළ නැති නිසා යා මග්ගාමග්ග උදේව්වේ පංගානුපස්සන උපදවලා තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ ධර්ම මනසිකාරය නිසා මෙයාගේ කතාව ධර්මයට බර වෙන්න පුළුවන්. ධාන පිළිබඳව කතා කරද්දී සාමාන්‍ය දේවල් පිළිබඳව කතා කරද්දී අර මේ කියලා තියෙනනේ මුකරීලු අරකලු මේකලු අපෝ ඔහම කියලා කොහොමද නිවන් දැන් ඔහම කියන්නේ නැද්ද මිනිස්සු? එහෙම කියනවා. ඒ ප්‍රතිපදාවෙන් හීන මිනිස්සු ඒ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ප්‍රතිපදාව යනු කුමක්ද? ධර්ම මාර්ගයේ හැසිරෙනවා කියන්නේ මොකද්ද? හැසිරෙන තැනට කියන නම් මොකද්ද? අරක තේරුම් ගන්න බෑ. ප්‍රඥාව මදි. ඉතින් හිතන්නේ තමන්ගේ චිත්‍රයෙන් බලනවා. ධානලාභියාගේ කෙලස් එක්තරාක විස්කම්බන වශයෙන් ප්‍රහීනයිනේ. එතකොට එයාට තියෙන සමාධිමය ස්වභාවයක්, ඒකාග්‍රතා ස්වභාවයක්. ඒ ඒකාග්‍රභාවය උඩ එයා නිහඬයි. එයා කතා කරන්නේ අඩුයි. හැබැයි ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා කතා කරනවා. ඒත් මෙයා කියන ඔය වගේ මුකරි වෙලා කොහමද ධර්ම අවබෝධය කරන්නේ? ඇයි අරයා මනින්නේ එයාගේ මට්ටමින් තියලා. හරි? එතකොට ධර්ම මාර්ගය අධ්‍යයනය කරන කෙනා බලනවා මේ ධාන වලට මං අවබෝධ කරපු නාම රූප ධර්මතා මට තේරෙන අනිච්ච දුක්ඛ අනාත්ම ලක්ෂණ මේ ළමයි තේරුම් ගන්නේ නැද්ද? මේ ඕවා කර කර ඉඳලා හරියන්නේ තේරුම් ගන්නවා. ඔහොම කියන්න පුළුවන් හරිද? කියනකොට මොකද වෙන්නේ? අරයා බලනවා එයාට මේක ගැලපෙන්නේ. හැබැයි මේක ගලපන්නේ කොහොමද? මේක ගලපන්නේ කොහොමද? මේක ගලපන විදියක් තියෙනවා. මේක ගලපන විදිය තමයි අපි හික්මෙන්න ඕනි තැනක් තියෙනවා. මම මේ කියපු ටික තේරුම් ගන්න. මේ කියපු ටික තේරුම් අරගෙන අපි මේක ගලපන්න ඕනි කොතනද දන්නවද? අපි එදිනෙදා ජීවිතේ පටලව ගන්න
තැනට හරියට මේ ටික ගලපවන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? මට කියන්න තියෙන එකයි. තමන්ගේ රාමුවෙන් ලෝකෙ මයින් යන්න එපා කියලා. අපිට පේනවට වඩා ලෝකයේ අභ්‍යන්තරය වෙනස්. මිනිස්සුන්ගේ චිත්ත අභ්‍යන්තරය කොච්චර වෙනස් වෙනවද කියලා අපි දැනගත්තේ පැවිද්දට ඇවිල්ලා වරුදු ගානක් ගියාට පස්සේ. ඒ නිසා අපි කීයටවත් කවරදාකවත් මිනිස්සෙක්ව මනින්න යන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා හැබැයි එකක්. කෙනෙක් තුල ආධ්‍යාත්මිකව ධර්මයේ වැඩිලා නැත්තම් මොකද ධර්මයේ වැඩෙනකොට වැඩෙන ಗುಣධර්ම අපි දන්නවනේ. කතා කරන පොයින්ට් එක අපිට තේරෙනවනේ. එක එක්කෙනා තම තමන්ට ගෝචර විදියට තමයි ධර්මයේ කතා කරන්නේ. අපි කෙනෙක්ව සම්බන්ධ කරගෙන කය ගැන විස්තර විමසුවොත් අපි කය ගැන විස්තර විමසනවා. ඒ කය ගැන කතා කරන අය වෛද්‍යවරයෙක්ද ආයුර්වේද වෛද්‍යවරයෙක්ද භික්ෂුවක්ද බයොලොජි දන්න කෙනෙක්ද කියලා කතා කරන විදිහෙන් අපිට හොයාගන්න පුළුවන්. ඇයි මොකද කය පිළිබඳව ওই විෂයන් තුනේම හතරෙම අපි එක්තරා ආකාරයකට අධ්‍යයනයක් කරලා තියෙන නිසා. කවුරු හරි කෙනෙක් කය ගැන කතා කරනවා නම් රිසෙප්ටර් සෙල්ස් පිළිබඳව විතරක්. පීඩනය දැනෙන්නේ මේ රිසෙප්ටර්ස් වලට. ප්‍රෙෂර් එක දැනෙන්නේ මේ රිසෙප්ටර්ස් වලට. සීරීම දැනෙන්නේ මේ රිසෙප්ටර්ස් වලට. කියලා යම්කිසි කෙනෙක් කතා කරනවා නම් මේ ස්කින් එක පිළිබඳව විද්‍යාවට අපි දන්න එක්ක මෙයා ડોක්ටර් කෙනෙක්. ඒතර මෙයා සෙන්සරි පිළිබඳව වැඩියෙන් කියනවා නම් එතකොට අපි දන්නවා මෙයා බයොලොජි ගන්නන කෙනෙක්. සෙන්සරිස් ගැන. කවුරු හරි කෙනෙක් මේ පිළිබඳව කාය ප්‍රසාද ආගතියයින් කතා කරනවා නම් අපි දන්නවා මෙයා අභිධර්මයේ දන්න කෙනෙක්. කවුරු හරි කය පිළිබඳව කතා කරනවා අපි දන්නවා මෙයා සූත්‍ර පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක්. කවුරු හරි කෙනෙක් කය පිළිබඳව කතා කරද්දී ඒකට විනය කාරණා අදිනවා නම් අපි දන්නවා එයා විනය පිළිබඳව කතා කරන කෙනෙක්. කතා කරන විදිහෙන් අපිට තේරෙනවා. හේතුව ඒ තුන හතරම යම්කිසි ප්‍රාමාණික වූ අධ්‍යයනයක් අපි තුල තියෙනවා නම් දැන් බලන්න ඔය වගේමයි යම්කිසි කෙනෙක් නිර්වාණය කියන එක අහු කරගන්න නැතුව නිවනනේ අපේ ඉලක්කය. ඊට මෙහයින් කතා කරන සෑම කාරණාවක්ම අපිට තේරෙනවා. කොතනද කතා කරන්නේ? ධානයක් ලැබලාද කතා කරන්නේ? පවුපින් සමාරුව දැක්කම හිනත් වෙනවා. ධානයක් ලැබලාද සමාධියක් වඩනවා දවසට පැය භාගයක් භාවනා නොකරන මිනිස්සු තවත් කෙනෙක්ගේ ආධ්‍යාත්මික ගුණවර්ධනයක් ගැන කතා කරනවා. කර්මස්ථානයක් දී ගන්න දන්නේ නැති. දෙයි ගන්න දන්නේ තමන් වඩලා තියෙනවනම් තමන් දන්නවනේ. බය නැහැ නේ දැන් බයයි කියන්නේ. ඇයි? වැටලුනොත් වැරදුනොත් දන්නවනේ මේක ධර්ම විරෝධී කියලා වදිනවා කියලා. තමන් වඩලා තියෙනවා නම් එක එක්කෙනා සමහරු සක්මන් භාවනාව කියන්නේ තමන් සක්මන් භාවනාව භද්‍ර කල්පයකට කරලා නැතුව. ඒ කියන්නේ ඒ කියන විදිහට සක්මන් කරන්න බෑ. ඒ කියන විදිහට සක්මන් කරන්න බෑ. සමහරු ආනාපානසතිය කියන්නේ ජීවිතේට ආනාපානසතිය නොවඩා. සමහරු විපස්සනාව කියන්නේ ජීවිතේට විපස්සනාව නොවඩා. සමහරු ධානය පිළිබඳව කතා කරන්නේ ජීවිතයට ධානය නොලබා. සමහරු අෂ්ට විමෝක්ෂ පිළිබඳව කතා කරන්නේ විමෝක්ෂ ධර්මතාවයන් හඳුනා නොගෙන. එතකොට යම් කිසි කෙනෙක් මේ පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයනයක් තියෙනවා නම් ප්‍රාමාණික වර්ධනයක් ආධ්‍යාත්මික වශයෙන් තියෙනවා නම් අහනකොට තේරෙනවා මේ කියන්නේ කොයිතරම් ප්‍රාථමිකව මේ ප්‍රශ්නේ දිහා බලලාද කියලා. තේරෙන්නේ නැද්ද? තේරෙනවනේ. දැන් හිතන්න මම රිසෙප්ටර්ස් ගැන කතා කරානේ. කයේ තියෙන මේ රිසෙප්ටර්ස් එක එක ඒවා තියෙනවා. පැසිනියන් රිසෙප්ටර්ස් කියලා තියෙනවා. එක්තරා විදියට. ෆ්‍රී නර්ව්ස් කියලා තියෙනවා. දැන් මේ පිළිබඳව දන්න විශේෂඥයෙක්ට තේරෙනවා මම මේ කියන්නේ මොකද්ද කියලා. අනිත් අයට තේරෙන්නේ නැහැ නේ. ඒතර අර විශේෂඥයා කියන්නේ ඒ සබ්ජෙක්ට් එකේ විශාරදයෙක්ට. ඒ සබ්ජෙක්ට් එකේ විශාරදයෙක්ට. එයා දන්නේ නැහැ කන සම්බන්ධව. කන සම්බන්ධව දන්නවා කන පිළිබඳව විශේෂඥයෙක්. පැහැදිලිද මම මේ කියන්නේ? ඇහැ සම්බන්ධව දන්නේ කවුද? ඇහැ පිළිබඳව විශේෂඥයෙක්. දැන් ඕගොල්ලන්ට තේරෙනවද අපි කන පිළිබඳව කතා කරොත්? දැන් මම ඕගොල්ලන් අහනවා මේ මධ්‍ය සෝපානිකාව කොහෙද තියෙන්නේ? අදර සෝපානිකාව කොහෙද තියෙන්නේ? උත්තර සෝපානිය කොහෙද තියෙන්නේ? අහනවාද? සෝපානිය. කෝටි අවයවය කොහෙද තියෙන්නේ? මොකක්ද ඒකෙන් වෙන්නේ? දන්නවද දැන් කියන්නේ? දන්නේ නැහනේ. එතකොට හේතුව මොකද්ද?
හේතුව තමයි ඒ පිළිබඳව විශේෂඥයෙක් වෙන්නේ. හැබැයි මේක අහනවා නම් ඒක යම්කිසි ENT සර්ජන් කෙනෙක්. නැත්නම් කන් නාස පිළිබඳව එයා දන්නවා ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේක පිළිබඳව. සයිස කතා කරන්නේ මෙතන ගැන. කියලා තියෙනවානේ. ඊළඟට අපි හිතමු නහය පිළිබඳව විශේෂඥයෙක්. ඔතන එකක් තියෙනවා මේ olfactory bulbs කියලා. olfactory bulbs. මොකක්ද olfactory bulbs කියන්නේ? කොයි ෆැක්ටරියේද මේ බල්බ් ගන්න තියෙන්නේ? olfactory bulbs කියන්නේ කඩේ තියෙන බල්බ් වලට නෙවෙයි. මේ නායේ තියෙනවා එක්තරා ස්වභාවයක් මේ මොලේ ගාව මෙන්න මෙතන. එතන තමයි අර ඇක්ෂන් පොටෙන්ෂල් නැත්නම් ක්‍රියා විභවයන් සිද්ධ වෙන්න ප්‍රතිග්‍රාහක සෛලවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන තැන. යම් කිසි ගඳක් සුවඳක් මිශ්‍ර වෙලා ආවට පස්සේ එතනින් තමයි මේක මේ අර ඒ අදාළ හයාස් නැත්නම් අදාළ රෝම සංවේදනය වෙලා ස්නායු දිගේ මේ ආවේගය මොළයට සුවඳ දැනගන්න ප්‍රදේශයට අරන් යනවා කියන එක විද්‍යාවේ දක්වලා තියෙනවා. ඒක ගැන දන්නවද දැන් හැමෝම? නෑ. හැබැයි ඒ පිළිබඳව විශේෂඥයෙක්ට ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඇහැ පිළිබඳව විශේෂඥයෙක් ගන්න. එයා දැන් ඔක්කොලම දන්නවා මේ නිකන් කාචිය මොකද්ද, මධ්‍ය බිඳුව මොකද්ද, අන්ධ බිඳුව. හැබැයි යෂ්ටි ශෛල, කේතු ශෛල ඒව පිළිබඳව දන්නේ කවුද? මොකද්ද කේතු ශෛල වලින් වෙන්නේ? මොකද්ද යෂ්ටි ශෛල වලින් වෙන්නේ? එයි සාමාන්‍යයෙන් දල වශයෙන් කියන්නේ බල්ලෙක්ට පේන්නේ මේ කළු සුදු විතරයි කියලා. මොකද්ද ඒකට විද්‍යාත්මක හේතුව? දෘෂ්ටි විතානිය පිහිටලා තියෙන්නේ මේ කොයි ප්‍රදේශයේද? සිවි කීයකින් යුක්තද? දෘෂ්ටි විතානිය කියන්නේ එක තැනක්ද? නැත්නම් එහි පිටිපස්සේ සිවියම බැඳිලා තියෙන යම් තැනක්ද? රුධිරග්‍රාහී කියන්නේ මොකක්ද? කවුද ඒව දන්නේ? ඒව දන්න හැපිලිබඳ විශේෂඥයෙක්. ඉතින් මේක තමයි කතාව. ඊට පස්සේ දිව ගැන ගන්න. දිවේ තියෙනවා ටේස්ට් බඩ්ස් කියලා. ඒ කියන්නේ අර රස දැන ගැනීම ස්වභාව. ඒ රස දැන ගැනීම ස්වභාවවල තියෙන යම්කිසි සංවේදනීය ස්වභාවයකින් තමයි ඒකෙත් මේ දිවේ තැන් තැන් වල තියෙනවා. දිවේ තැන් තැන් වල එක එක හැඩ අරගෙන තියෙනවා. ඒ හැඩ වලින් තමයි එක එක දේවල් සංවේදනීය කරන්නේ. ඒ පිළිබඳව දන්නවා දිව පිළිබඳව දන්න කෙනෙක්. නැත්නම් අනිත් අය කොයිද දන්නේ? හැබැයි මේ ඔක්කොම පිළිබඳව දන්න බයොලොජි ගන්නන කෙනෙක්. හැබැයි ඒකවලු දන්නේ නැහැ ප්‍රසාද රූප කියන්නේ මොනවද කියලා. මේවත් ගැන දන්න කෙනෙක් දන්නවා ප්‍රසාද රූප ගැන කතා කරන්නේ කවර ආකාරී තැනකින්ද කියලා. දැන් ඕගලන්ට තේරෙනවද? හදවත පිළිබඳව දන්නේ හදවත පිළිබඳව කියන්නේ. ඒ පිළිබඳව දන්නේ නැහැ මේ සකලාංග බෙහෙත් කරන කෙනෙක්. ඒ පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් ඒකයි දැන් ඔය අපිට මොකක් හරි ඔපරේෂන් එකක් කරලා අපි ඒ පිළිබඳව විශේෂඥයෙක් හම්බ වෙන්නේ. කන පිළිබඳව ඔපරේෂන් එකක් කරනවා අපි කන පිළිබඳව විශේෂඥයෙක් දකිනවා. ඒ විශාරදයක් විය යුතුයි සබ්ජෙක්ට් එකේ. මම මේ විද්‍යාව ගැන කතා කරේ නෙමෙයි ප්‍රසාද රූප ගැන කියන්න ආවේ. නමුත් මේ තැන් තැන් වල තියෙන මේ කරුණු පිළිබඳව අවබෝධය වැටෙන්නේ ඒ තැන් පිළිබඳව තේරුම් ගත්ත කෙනෙක්ට විතරයි. ඒ නිසා කවදාවත් තමන් දන්න මට්ටමකින් ඔතනට යන්න එපා. අන්න ඒකයි කියන්නේ. තමන් දන්න තැනකින් ලෝකෙම ඉන්න එපා. ලෝකෙ අපිට වඩා ගොඩක් විශාලයි. අන්න ඒකයි. ඒක අපිට වඩා ගොඩාක් විශාලයි. එතකොට තමන්ගේ අවබෝධයෙන් ලෝකෙ මයින් යන පිංගුතුල නිසා තමයි අර ප්‍රශ්නේ ආවේ. ධාන වඩපු අය ධාන වලින් ලෝකෙ මැන්නා. ඒගොල්ලෝ ධර්ම මාර්ගයේ හැසිරෙන අයට නිඳා කරා. ධර්ම මාර්ගයේ හැසිරෙන අය ධානයේ තියෙන සැපේ පිළිබඳව හිතා ගන්න බැරුව ධර්ම මාර්ගයේ විතර පිංගුතුනි චුන්ද ස්වාමීන් වහන්සේ කියනවා රහතන් වහන්සේ කියනවා මේක එහෙම නෙමෙයි හිතන්න ඕනේ. මේක මෙහෙම හිතන්න. ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනා ධානලාභී භික්ෂුව ගැන හිතන්න. ලෝකේ කයින් නිවන ස්පර්ශ කරගෙන ජීවත් වෙන මිනිස්සු අඩුයි. කයින් නිවන ස්පර්ශ කරගෙන ජීවත් වෙන්නේ. නේ දැන් හිතන්නකො පළවෙනි ධානයට සම්වදින කෙනා මාර්යාගේ ඇස් වහනවා කියනවානේ. මාර්යාගේ ඇස් වහනවා. දැන් එහෙම මිනිස්සු ලෝකේ දුර්ලභ නැද්ද? කෝටියක් උත්සාහ කරොත් එක්කෙනාට ධානයක් ලබන්න පුළුවන්. දල වශයෙන් මම කිව්වොත්. ඒ කියන්නේ මේක හරි අමාරුයි. ලේසි නෑ. හැමෝටම ධ්‍යාන ලබන්න බෑ. මේ කැලේ ඇවිල්ලා සියල්ල අතහැරලා ඉන්ද්‍රිය සංවර කරගෙන එක වේලක් වළඳලා නේසජ්ජිකංග සමාදන් වෙලා, සෝසානිකංග සමාදන් වෙලා, පත්තපිණ්ඩිකංග සමාදන් වෙලා, ඒකාසනිකංග සමාදන් වෙලා, වෙර වීරිය කෑම එකත් එක්ක වෙර වීරිය වඩන භික්ෂුවකට ධ්‍යානයට යන එක ලේසි නෑ. ඒ නිසා යම් කෙනෙක් කයින් නිවන ස්පර්ශ කර සාදු කොයි තරම් ලොකු දෙයක්ද? හරිම සතුටුයි. එතනට යන්න.
ඒ වගේම උන්වහන්සේලා ධර්ම මාර්ගයේ හැසිරෙන භික්ෂුව ගැන හිතන්න. උන්වහන්සේලා නාම රූප ගැන පරමාර්ථය ගැන සසුන ගැන මොනවා හරි ගැන කතා කරද්දී උන්වහන්සේලා තේරුම් ගන්න මේ වගේ හිතන මිනිස්සු කොච්චර අඩුද. ලෝකෙ නිවන් වැද ගන්න එක ලේසි නෑ. අපි දැන් මේ නිවන ස්පර්ශ කරලා අපිට මෙච්චර සැපයි නම් කයින් මේ తాවකාලිකව හරි මේ නිවනට සදාකාලිකව වැද ගන්න යන මුන්වහන්සේලා කොයිතරම් දුර්ලභද. එහෙම හිතන්න කියනවා. අන්නේම අන්‍යෝන්‍ය බැන ගැනීම නැතුව අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ගොඩනැගීම ඇතුලේ ලෝකයේ දියුණුවට තැනක් හැදෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න නම් ලෝකයා ಗುಣධර්ම උඩ ජීවත් වෙන්න ඕනේ. තවත් කෙනෙක්ගේ දක්ෂතාවයේ සතුට දැකලා දැන් ඉන්නේ කුහකයි. Taman තමයි ඔක්කොම දන්නේ. ඔන්න ඕක තමයි පළවෙනි එක. මම තමයි ඔක්කොම දන්නේ. අනිත් අය දන්නේම නැහැ. බලන්න මා තෙරවරු පවා සමහර වෙලාවට හාස්‍යජනක කතා කියනවා. එහෙම තෙරවරු වෙයි සම්මතය. අපි තමයි දන්නේ අපිට වඩා දන්න අය කවුද ඉන්නේ. විහිළුවක්. භාවනා මාත්‍රයක් කළා නැත්නම් අපි දන්නවා කියන්නේ කොහොමද? ඔච්චර ඒ තරම් අවුරුදු 20යි 30යි 40යි 50යි ධානයක් ලැබලා කියලා කියන්නකෝ. අනුපසම්පන්නයන්ට බැරි උපසම්පන්නයන්ට පුළුවන්. භාවනාවක් වඩලා නැත්තේ. ඇයි සංකාරූපේක්ඛා ඥානය ගැන ප්‍රායෝගිකව කතා කරන්නේ නැත්තේ? ඇයි මිනිස්සුන්ට නිවන් මාර්ග කියලා දෙන්නේ නැත්තේ? නිකම් පොතක් පෙරලම් පොතේ තියෙන එක කරුණු විස්තර කරන එක නෙමෙයි වැඩේ. ඒවා ටික කාලෙකින් අමතක වෙනවා වයසට ගියාම. ඒවා මේ තරුණ කාලින ජීවිතයකට ගහ ගන්න හොඳයි. ජොබ් එක කරනවා වගේ. අවුරුදු 45ක් 50ක් වෙලා මතකයේ අමතක වුණොත් ඔය ඔක්කොම ඉවරයි. යන ගමන් හැප්පුණා. දැන් ධම්මජීව සයන්ස් යන ගමන් හැප්පුණා. වැදුනා මුහුණට. වාහනේ හරි මොකක් හරි. කටහඬ නැතුව ගියා. සුසුම්නාව කැඩුනා. සෙල්ලම් ඉවරයිනේ. ලැබපු අවබෝධය විතරයි නේද අපි ගාව තියෙන්නේ. මේ මතක අරව මේ ඔක්කොම කතන්දර. මේවට උදම් මේ අනන්න මාන ගොඩ නගන්න යන්න හොඳ නැහැ. කවුරු වුණත්. උකට තමන් හැමදේම දන්නේ ටිකයි එක පැත්තයි. තමන් නොදන්න දේවල් ගොඩක් තියෙනවා ලෝකේ. දන්න පැත්තෙන් ලෝකයේ පිළිබඳව කල්පනා කරන්න කතා කරන්න යන්න හොඳ නැහැ. දන්න පැත්තෙන් ලෝකේ කතා කරන්න යන්න හොඳ නැහැ. පැහැදිලිද? මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ සමබර ජීවන රටාව කෙනෙක් තේරුම් අරගෙන තවත් ඕනෑම කෙනෙක්ගේ ප්‍රතිපදාවක් ඒ අයගේ මට්ටමින් දැන් පින්දිර අපි ගාව පොඩි ස්වාමීන් වහන්සේලා හැදෙනවා. මම මේ කියන්නේ අපිට තේරෙනවා මේ එක එක අය එක එක මට්ටමක් විදිහින් ඔක්කොම එකම මට්ටමකට අපිට ගේන්න බෑ. එක ලෙවල් එක නෑ. හැමෝම පීක් නෑ. එතකොට ඒ කට්ටිය ඒක රකින්නේ තමන්ගේ මට්ටමින්. එහෙමනේ නේ. තමන්ගේ මට්ටමින්. දැන් මට ඊයේ පිටේද එක සයිසිනමක් කියනවා මේ පීතකම් කිව්වට පස්සේ ටිකක් අපහසුයි. කහ පාට කියලා කියන්න කමක් නැද්ද පීතකසිනේ. ඉතින් මම ඇත්තටම කල්පනා කළේම දැන් මේ සමිනසිද වඩනවනේ මේක. ඒක ලොකු දෙයක් නේ. වඩන එක. හැබැයි අරක මෙතනට ඇදගන්නේ හැමෝම එක මට්ටමේ නැති නිසානේ. එක මට්ටමේ නෑ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ අයට හැමෝටම දැන් මුළු ආරණ්‍යයටම කසිනේ වඩපන් කියලා පීත කසිනේ දීලා එක්කෙනෙකුට වැඩෙන්නේ නැහැ. නිමිත්ත එන්නේම නැහැ. එහෙම නැහැ. ඔබ කොහොම හරි වඩන්න ඕනේ. එහෙම නැහැ. කාට හරි මේ නිමිති භාවනාව වෙන්නේ නැත්තම් වෙන ඒ වෙනුවට ආදේශක කර්මස්ථානයක් ලබා දෙනවා සමතේ පවත්වන්න. විපස්සනාව කොහොමත් කරනවනේ. හැබැයි සමතේත් එක්කම පවතින ඒ වෙනුවට ආදේශක කර්මස්ථානයක් ලබා දීම සිදු කරනවා. චිත්ත විසුද්ධිය කියන එක මේන්ටේන් වෙන්න. ඔන්න ඕක බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව තේරුම් ගත්ත කෙනාට මේ ලෝකයේ එක එක මිනිස්සු ඉස්සරහා කැටගරයිස් කරගෙන ජීවත් වෙන්නේ නැතුව සියලු මිනිසුන් මිනිස්සයෝය සියල්ලෝම මිනිස්සයෝය කියන සංකල්පය ඇතුලේ සියලු දෙනාට වැරදීමට පුළුවන්ය. වැරදීමේදී කොන්කල යුතු නැත, සාදාගත යුතු ඇත. එයද නොරිදෙන ආකාරයකට වර්ධනයක් ඇති වෙන ආකාරයකට සාදාගත යුතුය. මේ සංකල්පය හැදුවනම් කතාව ඉවරයි. පැහැදිලිද? ඕක ඔළුවට දාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍රය මහා චුන්ද සූත්‍රය මේක හරිය වටිනවා. අංගුත්තර චක්කනිපාතේ තියෙන්නේ. මේ සූත්‍රය තේරුම් අරගෙන මේ එක එක්කෙනාට අවබෝධයෙන් අපි කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණා ඔළුවට දාගන්න ඔබට
මේ දේශනාවේ කාන්තෙන් හේතුවක් වේවා, පාරමිතාවක්, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා. පියදී ඔබ සියලු දෙනාටම මේ ශ්‍රවණීය කළා වූ ධර්ම දේශනාවෙන් රැස් වුණා වූ ධර්මඥානය පතන බෝධියකින් නිවිල යන්නට ඒකාන්ත පාරමිතාවක්, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාවන් සඳහා කාලය යොමු කර ගන්නවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ. තමන්ගේ 22 වෙනි උපන්දිනය සමරන චන්මිත සරච්චන්ද්‍ර පුතණුවන්ට ආශිර්වාද කිරීමට, ඒ වගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු දෙනාට පින් පැමිණවීමට ඩොක්ටර් සරච්චන්ද්‍ර, කොමුදුනි තියන්සා සහ ගියන්සා යන සියලු දෙනාට අද මේ දේශනාව මෙම YouTube නාලිකාව හරහා ධර්ම දානමය පින්කමක් ලෙස විකාශය කිරීමට දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන් සියලු දෙනාගේම නමින් මිය පරලොව යන්නට යෙදුණු සංසාරගත සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ උතුම් දේශනාවට දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාටම සියලුම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සිද්ධ කර ගැනීමට ප්‍රාර්ථනා කළ, සිහිපත් කළ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා දුන් ධර්ම දානමය ඥාණයෙන්, ශ්‍රවණී කිරීමෙන් ලද්දා වූ ධර්ම ශ්‍රවණමය ඥාණයෙන්, ලැබුවා වූ ධර්ම ඥාණයෙන් මේ ජීවිතය සාර්ථක කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලබාගෙන තුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ට පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය වේවා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව් මගපල අනුව නිවන් පොත් සංගගන අට පුඟුලෝ යාන